උදැස්සන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය සේනක උබේසිංහ. අවශ්‍ය වෙනස්කම් සිදු කර පවතින අර්බුදයෙන් රට මුදා ගන්නා බවට ජනාධිපතිතුමාගෙන් ප්‍රතිඥා. අවංක කාර්යක්ෂම හා පිරිසිදු පාලනයකට කැපවන්නයි එතුමා නව ඇමති මණ්ඩලයෙන් ඉල්ලයි. නව ඇමති මණ්ඩලයට වැඩි තරුණ දායකත්වයක්. අගමැතිවරයාගෙන් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක්. සමගි ජන බලවේගයේ විශ්වාස භංග යෝජනාවට කොන්දේසි 2ක් යටතේ සහාය දීමට පිවිතුරු හෙළ උරුමය සූදානම්. පාසල්වල පළමුවෙනි ශ්‍රේණියට 2022 වසර සඳහා ළමයින් ඇතුළත් කර ගැනීම අද සිට. මුහුණු ආවරණ පැළඳීමේ නීතිය ලිහිල් කෙරේ. බ්‍රිතාන්‍ය අගමැතිවරයා සති අන්තයේ ඉන්දියාවේ සංචාරයක. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේ ජය රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමට. ආර්ථිකය නිවැරදි මගටගෙන අනාගත පරපුරේ අපේක්ෂා ඉටුවන රටක් ගොඩනැගීමේ වගකීම රජයේ සතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරමින් අවශ්‍ය වෙනස්කම් සිදු කර පවතින අර්බුදයෙන් රට මුදා ගන්නා බව පවසන එතුමා ඒ සඳහා ජනතා සහාය ඉල්ලා සිටි. ඊයේ දිවුරුම් දුන් නව ඇමති මණ්ඩලය අමතමින් ජනාධිපතිතුමා එම කරුණු සඳහන් කළේය. ඇමති තනතුරු කිසිසේත් වරප්‍රසාදයක් නොවේ. එය වගකීමකි. කිසිදු අමතර වරප්‍රසාදයකින් තොරව අවංක හා කාර්යක්ෂමව පිරිසුදු පාලනයකට කැපවන්නයි ජනාධිපතිතුමා නව ඇමති මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය. ඇමති තනතුරු වරප්‍රසාදයක් නෙවෙයි. ඒක විශාල වගකීමක්. මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා කිසිදු අමතර වරප්‍රසාදයක් ඇමතිවරයෙක් කියලා පාවිච්චි කරන්න එපා. මම තමුන්නාන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබ යටතේ ඇති ආයතන දූෂණයෙන් තොර ජනතා සේවයට කැපවුණු ආයතන බවට පත් කරන්නට කියලා. අද පවතින මේ අරුබුදය ඒ ජනතාව ඉල්ලපු මේ සිස්ටම් චේන්ජ් එක කරන්න හොඳ අවස්ථාවක්. තමුන්නාන්සේලාට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒකම මම ඉල්ලා සිටිනවා මේ තරුණයන්ගෙන් ඒට උපකාර කරන්නට කියලා. ගැටලු රාශියකින් අද ජනතාව පීඩනයට පත් වෙලා තිබෙනවා. ඒ ගැන මම කනගාටු වෙනවා. ජීවන වියදම දරාගත නොහැකිව සිටින ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පෝලිම්වල කාලය ගත කිරීමට සිදුවීමේ නැතිවන වේදනාව, අසහනය හා කෝපය ඉතාමත්ම සාධාරණයි. ජනතාවගෙන් යථාර්ථය වසන් කිරීමෙන් පළක් නැහැ. ජනතාව පත්වී ඇති දුෂ්කරතාවයන් අයුතු ප්‍රයෝජන ලබන ජාවාරම්කාරයන් පිරිසුකුත් මේ වෙන විට බිහි වී තිබෙනවා. මේ තත්ත්වය පාලනය කිරීමටත් රජය මැදිහත් වෙලා කටයුතු කරනවා. ජනාධිපතිතුමා කළ සම්පූර්ණ කතාව මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය අවසානයේ සිංහල ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය කෙරේ. නව කැබිනට් ඇමතිවරු 17 දෙනෙක් හා රාජ්‍ය ඇමතිවරු 24 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ඊයේ දිවුරුම් දුන්නා. තරුණ හා නවක මන්ත්‍රීවරුන්ට එහිදී වැඩි අවස්ථාව හිමි වී තිබීම විශේෂත්වයකි. තරුණ පිරිස් වැඩි වශයෙන් රටේ පාලනයට සම්බන්ධ කර ගැනීමේ රජයේ ස්ථාවර යටතේ ජනාධිපතිතුමා එම තීරණය ගැන තිබේ. දිවුරුම් දුන් ඇමතිවරු කිහිප දෙනෙක් ඊයේ තම අමාත්‍යාංශවල රාජකාරී ආරම්භ කළහ. ජනතාවට වගකීම් රජයක් බිහි කිරීම සඳහා විවිධ පාර්ශ්වවලින් ලැබෙන ඉල්ලීම් කෙරෙහි අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වේ. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණයට අදාළව සාධනීය කරුණු ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමේ යෝජනාවක් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අගමැතිවරයා අපේක්ෂා කරයි. එම සංශෝධිත ව්‍යවස්ථාවෙන් ජනතා අපේක්ෂා ඉටු වනු ඇතැයි යන්න ඔහුගේ විශ්වාසයයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. නීතිඥවරු පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වෙති. අරලියගහ මන්දිරයේ ඊයේ එම හමුව සිදුවිය. එම හමුවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ නීතිඥ අතුලද සිල්වා මහතා පැවසුවේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ නිසි අවබෝධයකින් තොරව සිදු කරන විරෝධතාවලින් රටට අගතියක් සිදුවන බවයි.
ජනතා විරෝධතාවලට මුල් වූ කරුණු හඳුනාගෙන ඒවාට විසඳුම් දීම මේ අවස්ථාවේ කළ යුතු හොඳම කාර්ය බව ඔහු සඳහන් කළේය. ඒ අරගලවල බොහෝ විට උද්ඝෝෂකයින් ජනාධිපතිවරුන්ට ඉවත් වෙන්න කියලා ඉල්ලුවා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එහෙම පත්වෙච්ච ජනාධිපතිවරයෙක්ව ඉවත් කරන්න වීදි සටනකින් හෝ පාර්ලිමේන්තුව හෝ කිසිම තැනකට බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කවුරු මොනවා කරත් ජනාධිපතිවරයෙක් ජනාධිපතිවරණයකින් පත් වුණායින් පස්සේ ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ඇවිල්ලා ඌව ඉවත් කරොත් එහෙම නැත්නම් යම් අවස්ථාවකදී ඔහුගේ ජීවිතේ නැති වුණොත් ඒ වගේ කාරණයකදී අරෙන්න ඒ විධායක ජනාධිපතිතුමා තමයි ඊළඟ විධායක ජනාධිපති වර්ණයේ පවතින තුරු ජනාධිපති ධුරය දරන්නේ. පාර්ලිමේන්තුවේ බහුතරයක විශ්වාසය දිනා ගන්න පුළුවන් පුද්ගලයාව තමයි ජනාධිපතිතුමා අගමැතිවරයා විදිහට පත් කළ යුතු වෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ බහුතරයක විශ්වාසය දිනා ගන්න පුළුවන් කියලා ජනාධිපතිතුමාට හැඟෙන කෙනා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැතිවරයා විදිහට පත් කළා තියෙන්නේ. එතුමාට බහුතරයක් නැත්තම් කවුරු හරි පුද්ගලයෙකුට මේ 113කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා පෙන්වන්නට ඕනේ. අන්න ඒ පෙන්නුවයින් පස්සේ ජනාධිපතිතුමාගේ මතය වැරදි කියන දේ ඔප්පු කරන්න වෙනවා. 40-50ක් කිව්වයි කියලා 225ක් තියෙන පාර්ලිමේන්තුවක අගමැතිවරයා වෙනස් කිරීමේ හැකියාව නැහැ. විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර වුණත් අගමැතිවරයෙක් පත් කර ගැනීම සම්බන්ධයෙන් එකඟතාවයක් නැහැ. ගෝල් ෆේස් එකේ දැන් මෙතන යම් කිසි ප්‍රමාණයක් ගෙනල්ලා සෙනඟ පෙන්නනවා. පොදු ජන පෙරමුණ තව වෙන ක්‍රීඩාංගණයට ගෙනල්ලා සෙනඟ පෙන්නනවා. එතකොට මේ සෙනඟ පෙන්නන දෙකෙන් කාටද වැඩි කියලා බලලා රටේ ජනාධිපතිවරු පත් කරලා අගමැතිවරු පත් කරන ක්‍රමය ලංකාවේ නෙමෙයි ලෝකෙ කොහෙවත් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය පදනම් කරගනිමින් ව්‍යවස්ථා කෙටුම්පත් ඉදිරිපත් කිරීමට කැමැති පක්ෂවලට ඒ සඳහා අවස්ථාව සලසා ඒවා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමේදී එකඟතාව පළ වූ බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. මේ සම්බන්ධයෙන් කතානායකවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්ද කිරීමට නියමිතයි. මෙම පක්ෂ නායක රැස්වීම කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පැවැත්විණි. පවතින අර්බුදකාරී තත්වයට පාර්ලිමේන්තුව තුළ කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් සෙවීම එම රැස්වීමේ අරමුණ විය. එහිදී දීර්ඝකාලීන ක්‍රියාමාර්ගයක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම බහුතරයකගේ එකඟත්වය පළ විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වෙනි සංශෝධනය ගෙන ඒමෙන් පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම එහිදී ඉදිරිපත් වූ යෝජනාවකි. 19 වෙනි සංශෝධනයේ තිබූ ඇතැම් සාධනීය ප්‍රතිපාදන බලාත්මක කිරීම පිළිබඳවද අවධානය යොමු විය. සමගි ජන බලවේගය රජයට එරෙහිව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාස භංග යෝජනාවට කොන්දේසි 2ක් යටතේ සහාය දීමට සූදානම් බව පිවිතුරු හෙළ උරුමය පවසයි. එම යෝජනාවට මන්ත්‍රීවරුන් 113 දෙනෙකුගේ සහාය ලබාගත හැකි බව සහතික කර ගැනීම සහ විශ්වාස භංග යෝජනාවෙන් රජයේ පරාජයට පත් කළහොත් පිටවන අන්තර්කාලීන සර්වපාක්ෂික රජයට සමගි බලවේගයේ සහාය දීම එම කොන්දේසි වෙයි. පිටකොට්ටේ පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව කරුණු දැක්වූ පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා. විපක්ෂයේ මන්ත්‍රී ධූර 46ක් පමණක් තිබෙන සමගි ජන බලවේගයේ විසින් ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සඳහා මේ දිනවල අත්සන් එකතු කරමින් සිටින බවට අපට ආරංචි. මේ යෝජනාව සම්මත කරගන්න නම් ඒ මන්ත්‍රීවරුන් 46 දෙනාට තවත් මන්ත්‍රීවරුන් 87 දෙනෙක්ගේ සහයෝගය ලබා ගැනීම අවශ්‍යයි. ඉන්න ගාන වගේ දෙගුණයක් වගේ තව මන්ත්‍රීවරු හොයාගන්න ඕනි. නමුත් මේ දක්වාම සජබ මේ පිළිබඳ අනිකුත් දේශපාලන පක්ෂ සමග දේශපාලන කණ්ඩායම් සමග සාකච්ඡාවක් කරලා නැහැ. මේ විශ්වාස භංග යෝජනාව දින්නත් පරාදයි, පෙරදුනත් පරාදයි. විශ්වාස භංගයේ දින්න පරාදයි වෙන්නේ කොහොමද? සජබ තවමත් සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවට එකඟතාවය පළ කරලා නැහැ. මෙම විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කළොත් තිබෙන ආණ්ඩුව විසිර යනවා. හැබැයි සජබ අන්තර්කාලීන ආණ්ඩුවට එකඟ වෙන්නේ නැහැ කියන්නේ අලුත් ආණ්ඩුවක් පාර්ලිමේන්තුව තුළ හැදෙන්නේ නැහැ කියන එකයි. පාසල් වල පළමුවැනි ශ්‍රේණියට 2022 වසර සඳහා ළමයින් ඇතුළත් කර ගැනීම දිවයින පුරා පාසල්වලදී අද සිදුවේ. ඉදිරිපත් වී ඇති අභ්‍යාචනා සම්බන්ධ විමර්ශන මේ දක්වා අවසන් වී නැති පාසල් කිහිපයක පමණක් පළමු වසරට ළමයින් ඇතුළත් කර ගැනීමේ කිසියම් ප්‍රමාදයක් සිදු විය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීම පමා විය. දිවයිනේ සියලු රජයේ පාසල්වල 2022 පළමු වාරය ඊයේ ආරම්භ විය. මුහුණු ආවරණ පැළඳීමේ නීතිය ලිහිල් කෙරේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබිණි.
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ පොදු ප්‍රවාහන සේවා සහ සංගෘත ශාලා තුල පැවැත්වෙන සාද සම්මන්ත්‍රණ ආදීදී පමණක් තවදුරටත් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය බවයි. මීළඟට විදෙස් පුවත් බලාපොරොත්තු වන්න. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය කවුරු කොහොම කිව්වත් ලීසින් එකක් ගන්න ලීසින් මහගෙදරට පිවිසෙන්න People's Leasing ජන හද හඳුනන ලීසින් මහගෙදර වැඩි විස්තර ළඟම People's Leasing ශාඛාවෙන්. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. යුදකෙටුම් හේතුවෙන් මේ වන විට යුක්‍රේනයේ ලක්ෂ 50කට අධික පිරිසක් වෙනත් රටවලට පලා ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තා හෙළි කරයි. මේ අතර යුක්‍රේනයේ ලිවිව් නගරයටද රුසියානු මිසයිල් ප්‍රහාර එල්ල වේ. ඊයේ පෙරවරුවේ එල්ල වූ එම ප්‍රහාරවලින් 7 දෙනෙක් මරණයට පත් වූහ. තුවාල ලැබූ සංඛ්‍යාව 11කි. ලිවිව් නගරය මේ දක්වා සාමකාමීව පැවතින. කියෙව් අගනුවර ඇතුළු ප්‍රධාන නගරවල ජනතාව පෝලන්තයට පලා ගියේ මෙම නගරය හරහායි. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා මේ සතියේ දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණේ. බ්‍රිතාන්‍ය අගමැතිවරයා ලෙස ජොන්සන් මහතා ඉන්දියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි. අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ඇරයුමකට අනුව සංචාරය සිදුවේ. බ්‍රිතාන්‍ය අගමැතිවරයා නවදිල්ලියේ පැවැත්වෙන නිල කටයුතු වලට අමතරව ගුජරාට් ප්‍රාන්තයේද සංචාරය කිරීමට නියමිතයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය විල්ලිකේ ලීස් එකට ලීසින් මහගෙදරට එන්න People's Leasing ජන හද හඳුනන ලීසින් මහගෙදර වැඩි විස්තර ළඟම People's Leasing ශාඛාවෙන්. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩනය සංවර්ධන පුවත්. නිවසේ පරිභෝජනයේදී බ්ලෙන්ඩරයක් හෝ සැකසූ හා පිටිකල පොල් කිරි භාවිතා කර නාස්තිය අවම කරගන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සඳහා විමසන්න. 1928 නාස්තිය අඩු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පරීක්ෂණ ආයතනයේ පණිවිඩයක්. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සම්බන්ධ කරන බහුවිධ පොදු ප්‍රවාහන කේන්ද්‍ර ස්ථානයක් ස්ථාපිත කෙරේ. ඊට සමගාමීව වේයන්ගොඩ හා ඔරුගොඩවත්ත දුම්රිය ස්ථාන ගුවන් තොටුපළ හා සම්බන්ධ කරන දුම්රිය මාර්ග පද්ධතියක්ද ඉදිකිරීමට යෝජනා ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා ඉදිරියේදී සක්්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට නියමිතයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩනය සංවර්ධන පුවත්. නිවසේ පරිභෝජනයේදී බ්ලෙන්ඩරයක් හෝ සැකසූ හා පිටිකල පොල් කිරි භාවිතා කර නාස්තිය අවම කරගන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සඳහා විමසන්න. 1928 නාස්තිය අඩු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පරීක්ෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රී පැවති තරගයේදී කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදවා රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම ලකුණු 7ක ජයක් වාර්තා කළේය. එම කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩලු 5ක් දැවි ලකුණු 217ක් රැස් කළේය. ජෝස් බට්ලර් ලකුණු 103යි. කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4කදී සියලු දෙනා දැවි රැස් කළේ ලකුණු 210ක් පමණි. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් සහ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර තරගය අද පැවැත්වේ. ශ්‍රී ලංකාවේ 9 වන ක්‍රීඩා ඇමතිවරයා ලෙස තේනුක විධානකමගේ මහතා ඊයේ දිවුරුම් දුන්නේය. ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටි ඒ මහතා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක් බැගින් ඉදිකිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබිණි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය කාලයේ නව ගමනාන්ත 8කට ඍජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ. හොංකොං, කොරියාව, කෙන්යාව, ජර්මනිය, රුසියාව, ඔස්ට්‍රේලියාව, නේපාලය හා ප්‍රංශය එම ගමනාන්ත වෙයි. ඉදිරියේදී තවත් ගමනාන්ත 5කට ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සමාගම සූදානමින් සිටී.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක් දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර් දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට mountain bike 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U-Trust හරහා අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. කාලගුණ වාර්තාව සබරගමුව මධ්‍යම ඌව උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්වාහිර පළාතේත් ගාල්ල මාතර හා පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකිය. මීළඟට දවසේ සටහන. දැන් කවුරුත් කතා කරන්නේ රට ගැන. ඇත්ත අප උපන් දේශය තරම් වටිනා තැනක් අපට නැහැ. ඒක අපේ වැඩේටයන් තේරුම් ගැනීම අවශ්‍යයි. රට පෙරට තබා කටයුතු කිරීමේදී ඇත්තට මේ අවංකව කරනවාද යන්න මදක් සිතා බැලිය යුතු වෙනවා. රට ගැන හිතද්දී රටට ද්‍රෝහි වන්නන් පිළිබඳව නිරන්තරයෙන් අප මතක් කළ යුතුයි. ඒ අතර පරසතුරු බලවේග මේ රට බෙදා වෙන් කරන්න උත්සාහ කරපු වාර අපත් විඳ තිබෙනවා. ඒක පැත්තක්. තව පැත්තකින් රටේ ධනය මංකොල්ල කමින් විවිධ ආකාරයේ අක්‍රමිකතා කටයුතු කරන්නත් ඉන්නවා. හැබැයි මේදී මූලිකම කරුණ වන්නේ හොරා කියමින් එවැනි චෝදනාවක්වත් නැති අයෙකුට නිරන්තරයෙන් ආක්‍රෝෂ පරිභව කිරීම යුක්ති සහගත යන්නයි. නීතියෙන් ඔප්පු නොවී කිසිවෙකු වරදකරුවෙකු ලෙස හංගොඩු ගැසීම සාධාරණ වෙයි සිතන්නට බෑ. මේ පක්ෂ විපක්ෂ දේශපාලඥයින් සියල්ලන්ටම එක හා සමානව බලපාන කරුණ. එක්තරා පිරිසක් දේශපාලන කෝන්තර පිරිමැසීමේ ඌමනාව මත වෛරය ක්‍රෝධය පෙරදරිව ආක්‍රෝෂ පරිභව කිරීම මිනිසත්කමට වටින්නේ නැති බව අප කවුරුත් දන්නා කරුණ. පෞද්ගලික කේන්ති පිරිමසා ගැනීමට රටක පරපුරක් යොමු කිරීම කියා නිම කළ නොහැකි පාප කරන්නක් බව උන්ට වැටහෙන්නේ සියල්ල අවසන් වූ පසුවයි. උදැසන ප්‍රවෘත්ති අවසන් කිරීමට යලිත් සිරස්තල. අවශ්‍ය වෙනස්කම් සිදු කර පවතින අර්බුදයෙන් රට මුදා ගන්නා බවට ජනාධිපතිතුමාගෙන් ප්‍රතිඥා. අවංක කාර්යක්ෂම හා පිරිසුදු පාලනයකට කැපවන්නයි එතුමා නව ඇමති මණ්ඩලයෙන් ඉල්ලයි. නව ඇමති මණ්ඩලයට වැඩි තරුණ දායකත්වයක්. අගමැතිවරයාගෙන් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක්. සමගි ජන බලවේගයේ විශ්වාසභංග යෝජනාවට කොන්දේසි 2ක් යටතේ සහාය දීමට පිවිතුරු හෙළ උරුමය සූදානම්. පාසල්වල පළමුවෙනි ශ්‍රේණියට 2022 වසර සඳහා ළමයින් ඇතුළත් කර ගැනීම අද සිට. මුහුණු ආවරණ පැළඳීමේ නීතිය ලිහිල් කෙරේ. බ්‍රිතාන්‍ය අගමැතිවරයා සති අන්තයේ ඉන්දියාවේ සංචාරයක. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේ ජය රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදැසන ප්‍රවෘත්ති මින් සමාප්තයි.